ආයුබෝවන් සුදැසනක් වාසනාවන්ත ජයග්‍රාහී දවසක් ප්‍රාර්ථනා කරනවා. ඔබ එකතු වෙන්නේ සතියග පත්තර මේන්තුවත් එක්ක අද සෙනසුරාදා දවස ජනවාරි මාසයේ 22 වෙනිදා. සෙනසුරාදා කිව්වහම ටිකක් අර මේ ගෙදරට වෙලා ඉන්න දවසක් කියලා ගොඩක් අය හිතනවා. හැබැයි දැන් ගෙදරට වෙලා ඉන්න කාලයක් නැහැ. වැඩ කරන්න ඕනේ. අතපසු වෙච්ච වැඩ බොහෝමයක් තියෙනවා. රටක් විදිහට ආයතනයක් විදිහට සමාජයක් විදිහට ඔබ ඉස්සරහට යන්නම් වැඩ කරන්නම ඕනේ. හේතුව පහුගිය කාලේ අපි වැඩ කරන්න නැතුවනේ හිටියේ ගෙදරට වෙලා මේ කොරෝනා කිය සමහර වෙලාවට අපි දැක්ක බොහෝ දෙනෙක් අර නිරාපරාධ කාලේ නාස්ති කරනවා. හැබැයි ඉස්සරහට එහෙම නාස්ති කරන්න කාලය නැහැ. ජනාධිපතිතුමත් ඒ ගැන කිව්වා. අවුරුදු 3ක විතර කාලයක් තමයි ඉතිරි වෙලා තියෙන්නේ. එතුමටත් වැඩ කරන්න මේ අවුරුදු 3 උපරිමයෙන් වැඩ කරන්න එතුමා පොරොන්දු වෙච්ච විදිහට ජනතාවගේ සිතුම් පැතුම් ඉටු කරන්න කැප වෙනවයි කියලා කිව්වා. ඉතින් අර ඉහළින් ධම්ම දෙයක් ආදර්ශයක් ලැබෙන්න ඕනි පහළින් අයත් හැදෙන්න. ඒ ආදර්ශය දැන් ඉහළින් දීලා තියෙන්නේ. පහළ අය හැදෙනවද නැද්ද කියන දේ එයම තීරණය කරන්න ඕනේ. එහෙම නොවුනොත් ඉතින් ඉස්සරහට යන එකේ අපි දන්නවා ඉස්සරහට යන්නේ නැහැ. එක තැන නවතින්නයි වෙන්නේ. ඉතින් ඒ දේත් කියන ගමම අපි ආරම්භ කරන්න සූදානම් අද දවසේ ජාතික පුවත්පත්වල තොරතුරු කියන්නේ. ඊට කලින් මාත් එක්ක ඉන්නවා සමීර. සමීර සුබදැසනක්. කොරෝනාව දැන් ව්‍යාප්ත වෙන කාල සීමාවක් ආයිත් ඔමික්‍රෝන් ගැන බොහෝ ලොකු කතා බහක් ඇති වෙලා තියෙනවා සමාජයේ. ඔව් නඩිත් සුබදැසනක් සියලු දෙනාටම සුබදැසනක් ප්‍රාර්ථනා කරනවා. ඔබ කිව්වා වගේම නඩිත් දැන් අපි කාලයක් ගෙදරට වෙලා හිටියා නිවාඩු ගත්තා මේ හැම දෙයක්ම තියාගෙන ආයෙමත් රට විවෘත වුණා. හැබැයි රට විවෘත වීමත් එක්ක දැන් ආයෙමත් අර නඩිත් ඔබ කිව්වා වගේම යම් ආකාරයකට කොරෝනා රෝගීන්ගේ වැඩිවීමක් රට තුල ආයෙමත් සිද්ධ වෙලා තියෙනවා. මේක අපේ සෞඛ්‍ය පුරුදු අපි අතපසු කරලා ආයෙමත් අපි සුපුරුදු විදිහට මේ සෞඛ්‍ය නීති රීති වලින් ඈත් වෙලා කටයුතු කරන්න ගියොත් රටක් හැටියට ආයෙමත් අපිට නැගී සිටින්න පුළුවන්ද කියන ප්‍රශ්නාර්ථය එනවා. ඒ නිසා ඔබ සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන්න. ඊයේ දවසේ නඩිත් සෞඛ්‍ය අංශ වලින් අනතුරු ඇඟවීමකුත් කරා යම් ආකාරයකට රෝගීන් වැඩි වෙලා තිබෙනවා. දැන් අපි ඊයේ හේමන්ත හේරත් විශේෂඥ වෛද්‍යවරයාගේ විමසීමක් කරපු වෙලාවට ඔහු සඳහන් කළේ ඔක්සිජන් ලබා ගන්නා රෝගීන්ගේ ප්‍රමාණයත් යම් ආකාරයකට වැඩිවීමක් තිබෙනවා. හැබැයි ඒ ධාරිතාව අපිට දරා ගන්න පුළුවන්. හැබැයි සෞඛ්‍ය නීති රීති සියල්ලම ඒ විදිහටම පිළිපදින්න කියලා තමයි ඉල්ලීමක් කරේ. අද සෙනසුරාදා දවසේ මතක් කිරීමත් අපි කරන ගමන් අපි ජාතික පුවත්පත්වල තොරතුරු වලට යන්න ඕනේ. නැති ඊට කලින් අපිට අද දවසේදීත් අපි හැමදාම සෙනසුරාදාට පොතක් පිළිබඳව තොරතුරු වාර්තා කරනවා. ඒ ගැන කියන්නත් සූදානම්. අපි හැම දවසකම සතියක පත්තර මේන්තුවෙන් අලුත් පොතක් ගැන කියනවා. පොත් ගැන කියන්නේ පොත් කියවන්න ඔබ ආස හින්දා කැමති හින්දා මේ පොත් කියවන්න බොහෝ දෙනෙක් පටන් ගත්තේ කොරෝනාවට මේ අර නිරෝධායනය වෙන අතරේ නැත්තම් ගෙදරට වෙලා නිවාඩු විවේක සුවයෙන් ඉන්න අතරේදී පොත් කියවන්න පුරුදු වුණා. ඒ පුරුද්ද තාමත් තියාගන්න ඒක හොඳ පුරුද්දක්. අපි අලුත් පොතක් ගැන කියනවා මේ අහස්යානා ලියන්නේ ඔබට හුරු පුරුදු රචිකාවියක්. ඇය පිළිබඳවත් විශේෂම කියන්න ඕනේ ශානිකා ජයසූරිය පිළිබඳව. ශානිකාගේ කෘති කිහිපයක් පිළිබඳව අපි ඔබට කලිනුත් කියලා තියෙනවා. ශානිකාගේ අහස්යානා මේ අලුත්ම කෘතිය එලි දක්වලා තියෙනවා. අහස්යානා කිව්වහම මේ ආදර කතාවක් නව කතාවක් විදිහට තමයි එලි දකින්නේ. ආදරේ මහ පුදුමාකාරයි. ඒ පුදුමාකාර ආදරයට පුළුවන් හිතකට සැනසීම පමණක්ම ගෙනවිත් දෙන්න. විසල් අහස වගේ හැම මොහොතකම ඉහට ඉහලින් සෙබන දෙමින් තනි නොකර තනි රකිමින් රැකවල් තනන්නට හැකි ඒ ආදරේ හරිම අපූරුයි. ඉතින් එහෙම ආදරයක් කියන්නෙම හිත නලවන සැනසෙල්ලක්. හිත සනසන නැලවිල්ලක්. හිත නලවන සනසන ආදරයක් එක්ක අහස්යානා මගේ හිත ඉපදින්නේ 2018 වසරේ අගභාගයේදී. ශානිකා එහෙමයි කියන්නේ. දියානා සෙව්වන්දේ වපතිරන වෘත්තියෙන් මාධ්‍යවේදිනියක් වුණු ඇය බොහොම සැහැල්ලු දඟකාර යුවතියක්. අභියෝගවලටත් අභියෝග කරන සුන්දර කටකාරියක්. ඇගේ හිත අහසම සොරාගත් ව්‍යාපාරික ලෝකයේ බැබලෙන තාරකාවක් වූ ඔහු ඩැනි ආකාශ්. අහස්යානා ඒ හිත් පටා ගෙතුණු ආදරේ කතාවයි කියලා ශානිකා ජයසූරිය බොහොම අපූර්වට මේ කෘතිය පිළිබඳව මේ නවකතාව පිළිබඳව පෙරවදනක් ලියනවා. බොහොම ආදරණීයයි මේ පොත කියවනකොට ඔබට දැනේවි හැඟේවි ආදරේ ඒ උතුම් බව උත්තුංග බව මේ හැම දෙයක්ම විද දරා ගන්න අපි ඔබටත් ආරාධනා කරනවා අහස්යානා කියවන්න එකතු වෙන්න. ශානිකාගේ අලුත්ම කෘතිය පිළිබඳවයි අපි ඔබට මේ විදිහට දැනුවත් කළේ. ඔබටත් හැකියාව තියෙනවා මේ පොත අරගෙන කියවන්න. අහස්යානා බොහොම අපූර්ව කෘතියක්. ඒ මිහිර රසය විඳ ගන්න අපි ආරාධනා කරන ගමන්ම අපි තවත් ආරාධනාවක් කරනවා. ඒ තමයි මේ ඔබත් කෘතියක් රචනා කරපු කතුවරයක් නම් අපිට එවන් අපි කියන්න සූදානම් රටටම සෙනසුරාදා දවස්වල ඉරිදා දවස්වල ඔබට අපි අලුත් පොත් ගැන කියනවා. ඉතින් මේ විදිහට ඔබ පොතක් කියවුවොත් අපි කියන්න අමතක කරන්නේ නැහැ. පසුතැවිලි වෙන්නෙත් නැහැ. පසුතැවෙන්නෙත් නැහැ. ඒ නිසාම
ඔබේ කෘතිය අපිට ඉක්මනටම එවන්න කියන ආරාධනය අපි කරනවා. අද දවසේ ජාතික පුවත්පත්වල තොරතුරු බලමු. අද බොහොම විශේෂ දිනයක්. මේ අම්මලා තාත්තලා අවුරුදු දෙකක කාලයක වෙච්ච මහන්සියක ප්‍රතිඵල අද දවසේ පුංචි දරුවෝ උත්තර පත්‍රයකට ගොනු කරනවා. අද ශිෂ්‍යත්ව විභාගය ආරම්භ වෙනවා. ඔව් අපි එතනින් පටන් ගන්නවා අද දවසේදී නඩි ජාතික පුවත්පත්වල තොරතුරු. අද දිවයිනත් ඒ පිළිබඳව තමයි තොරතුරු මුලින්ම වාර්තා කර තිබෙන්නේ මුල් පිටුවේ. ඉහළින්ම වාර්තා කරන සිරස්තලයේ හොඳට විභාගයේ ලියන්න දුවේ පුතේ කියලා තමයි සඳහන් කර තිබෙන්නේ. සිසු 3,40,508ක් අද ශිෂ්‍යත්වයේ ලියති කියලා තමයි සඳහන් කරන්නේ. නඩිත් ඔබ කිව්වා වගේම කාලයක් පාසලට යන්න බැරුව හිටපු ඔන්ලයින් මාර්ගෙන් අධ්‍යාපනය කරපු දරුවෝ අද පාසලට ගිහිල්ලා Tamanගේ ජීවිතේ පළමු කඩයිම පසු කරන්න සූදානම් වෙන වෙලාව. ඉතින් අපි සුබ පතනවා දැන් මේ මොහොතේ විභාගයට යන සූදානම් වන සියලුම දරුවන්ට. විස්තරය තොරතුරු මේ විදිහට ඇතුළු පිටුවට අරගෙන අවිලා තියෙනවා දිවයින පුවත්පතත්. අද පැවැත්වෙන ශිෂ්‍යත්ව විභාගය සඳහා සියලු කටයුතු සූදානම් කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා ඊයේ සඳහන් කරපු කාරණය. විභාගය සඳහා සිංහල මාධ්‍ය අයදුම්කරුවෝ 2,55,062 දෙනෙක් අද විභාගයට ලියනවා. ඒ වගේම දෙමළ මාධ්‍යයේ අයදුම්කරුවෝ 85,442 දෙනෙක් පෙනී සිටිනවා. ඒ අනුව විභාගය සඳහා දරුවෝ 3,40,508 දෙනෙක් පෙනී සිටීමට සුදුසුකම් ලැබ සිටිති. විභාග මධ්‍යස්ථාන 2,943කදී විභාගයේ පැවැත්වීම සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කරලා තිබෙනවා. සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 496ක් තියෙනවා. ප්‍රාදේශීය සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 32ක්, විශේෂ විභාග මධ්‍යස්ථාන 108ක්. විශේෂ විභාග මධ්‍යස්ථාන කියන්නේ අදිත් කොවිඩ් විභාග මධ්‍යස්ථාන 108ක් පිහිටුවා තිබෙනවා කියලා තමයි උන්තොරතුරු වාර්තා කර තිබෙන්නේ. කොවිඩ් ආසාදිත දරුවන්ට විභාගය ලියන්නත් අවස්ථාව ලබා දීලා තියෙනවා. මේ පහසුකම් සියල්ලම ලබා දුන්නා කියලා තමයි මහාචාර්යවරයා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා කපිල පෙරේරා මහතා සඳහන් කර තිබෙන්නේ. අර කොරෝනාවත් එක්ක අපේ රටේ විභාග ඉතිහාසය ටිකක් වෙනස් වුණා. විශේෂ විභාග මධ්‍යස්ථාන ඇති කරන්න කටයුතු කළා. හේතුව කොරෝනා ආසාදනය වෙච්ච පුංචි දරුවෝ කිහිප දෙනෙකුත් ඉන්නවා. මේ අයත් විභාගය ලියන්න ඕනේ. හැමෝම එකට ආරක්ෂිත විභාගය ලියන එක තමයි රටේ හැම අම්මා කෙනෙක්ගේම තාත්තා කෙනෙක්ගේම බලාපොරොත්තුව. අද දවසේ විභාගයට මුහුණ දෙන හැම පුංචි දරුවෙක්ටම ජයග්‍රහණයක් කරගන්න ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. පුංචි දුවේ පුතේ ශිෂ්‍යත්වය පෙරදුනාට ජීවිතේ පෙරදෙන්නේ නැහැයි කියලත් මතක තියාගෙන විභාගයට උත්තර ලියන්න බොහොම සාර්ථකව බය නැතුව. අද දවසේ අපි තෝරගන්නවා ලංකාදීප පුවත්පතේ ප්‍රධාන සිරස්තලය. ඊයේ දවසේ රටම උණුසුම් කරපු කාරණාවක් අද ලංකාදීපේ ප්‍රධාන සිරස්තලය. බොරැල්ල දේවස්ථාන බෝම්බ සැකකරුගෙන් පැය එකහමාරක රහස් ප්‍රකාශයක් කියලා තමයි අද ලංකාදීපේ ප්‍රධාන සිරස්තලයේ ලියන්නේ. නිමන්ති රණසිංහ බොරැල්ල ආනන්ද රාජකරුණා මාවතේ පිහිටි සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයේ තිබී හමු වූ අත්බෝම්බේ සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවටගෙන රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින සැකකරුවෙකු බෝම්බ සිද්ධිය පිළිබඳව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍ර ජයසූරිය මහත්මිය හමුවේ ඊයේ රහස් ප්‍රකාශයක් ලබා දුන්නා කියලා අද ලංකාදීපේ ප්‍රධාන සිරස්තලයේ ওই විදිහට ලියවෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් එම සැකකරු පැය එකහමාරකට ආසන්න කාලයක් මහේස්ත්‍රාත්වරියගේ නිල කාමරයේදී මේ ප්‍රකාශය ලබා දුන්නා. කොළඹ දකුණු කොට්ටාස අපරාධ විමර්ශනාංශ අත්අඩංගුවටගෙන රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරමින් සිටි මෙම සැකකරු රහස් ප්‍රකාශයක් දීම සඳහා පොලිසිය ඊයේ අධිකරණයට ඉදිරිපත් කළා. මේ සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය ඊයේ යලි කැඳවූ අවස්ථාවේදී කොළඹ අපරාධ කොට්ටාසය අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කර සිටියේ ආරක්ෂක අමාත්‍යාංශයෙන් ලබාගත් රැඳවුම් නියෝගයකට අනුව දින 90ක කාලයක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම සඳහා අවසර ලබාගත් බවයි සැකකරු දේවස්ථානයට බෝම්බ තබා පලා ගිය නමැත්තා බවද මෙහිදී පොලිසිය අධිකරණයට දැනුම් දුන්නා. අපරාධ නඩු විධාන සංග්‍රහ පනත 127 වගන්තිය ප්‍රාකාරව එම සැකකරුට මහේස්ත්‍රාත්වරයා හමුවේ රහස් ප්‍රකාශයක් ලබා දීමට අවශ්‍ය බව සඳහන් කළ බැවින් ඔහු අධිකරණයට ඉදිරිපත් කළ බව මෙහිදී කොළඹ අපරාධ කොට්ටාසය අධිකරණයට වැඩිදුරටත් දැනුම් දුන්නා කියලා මේ විදිහට විස්තර ලියවෙනවා. මේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 8 දෙනෙකු මේ වෙනුවට පොලිස් අත්අඩංගුවට පත් වෙලා ඉන්නවා. ඒ අතර 13 හැවිරිදි පාසල් ශිෂ්‍යයෙකුද එකුත් 12 වෙනිදා මහේස්ත්‍රාත්වරිය හමුවේ රහස් ප්‍රකාශයක් ලබා දුන්නා කියලා ලංකාදීප පුවත්පත අද ওই විදිහට කියනවා. ඉතින් මේ සිදුවීම පිළිබඳව සමාජයේ කනින් කොනින් විවිධ කතා හෙනවා. කාදිනල් හිමිපාණන් වහන්සේ මේ තවත් කතාවක් කියනවා මේ සම්බන්ධයෙන් මහමලුකරුවෙක් ඉන්න පුළුවන් කියලා. මේක කුමන්ත්‍රණයක් කියලා උන්වහන්සේ සඳහන් කළා. මේ පිළිබඳව තව දුරටත් අඛණ්ඩව පරීක්ෂණ සිද්ධ කරනවා කියලා ලංකාදීප පුවත්පත ওই විදිහට කියනවා. ඔව් නජිත් ඔය කාරණේ ඊයේ දවසේ පාර්ලිමේන්තුවේදී දිගින් දිගටම තවදුරටත් විවාදයට පත්වන ආකාරය අපි දැක්ක. මේ බෝම්බ සිද්ධිය පිළිබඳව තොරතුරු වාර්තා වෙමින් තිබුණා. ඒ කියන්නේ අද ඩේලි නිවුස් පුවත්පතත් තොරතුරු වාර්තා කර තිබුණා. නදිත් අපිට අද දවසේ ඩේලි නිවුස් පුවත්පතත් ඒ ගැන තොරතුරු කියනවා. සමීර ඩේලි නිවුස් පුවත්පතෙත් සිරස්තලයක් වෙන් වෙනවා මේ සිදුවීම සම්බන්ධයෙන්. චර්ච් ග්‍රෙනේඩ්
suspect to be grilled under CCD. කොළඹ අපරාධ කොට්ටාසය යටතේ ඒ සැකකරු පිළිබඳව පරීක්ෂණ සිද්ධ කරනවා කියලා ශවිනි මදාරා ඒ විදිහට ඩේලි නිවුස් පුවත්පතට සඳහන් කරනවා. අර ලංකාදීපේ කියපු විදිහට මේ තොරතුරු සඳහන් වෙනවා රහස් ප්‍රකාශයක් ලබා දීම පිළිබඳව. ඒ වගේම ඉදිරි විමර්ශන කටයුතු CCD නැත්නම් කොළඹ ක්‍රයිම් ඩිවිෂන් කොළඹ අපරාධ කොට්ටාසය යටතේ ක්‍රියාත්මක වෙනවා කියලා අද ඩේලි නිවුස් පුවත්පත ওই විදිහට සඳහන් කරලා තියෙනවා. ඒ කාරණයෙන් පස්සේ අපි යනවා දිවයින වාර්තා කරන ප්‍රධාන සිරස්තලයේ දෙසට අවධානය යොමු කරන ලදී. දිවයින අද වෙනම කතාවක් වාර්තා කරනවා මේ සිද්ධිය පිළිබඳව. මේ අල්ලස් කොමිසමට උසාවියෙන් දෝස්මුරයක් කියලා තමයි සිරස්තලයේ වාර්තා කර තිබෙන්නේ. හිතන විදිහට නඩු දමා අස්කර ගනිද්දී අගතියට පත්වන අයට කවුද වග කියන්නේ කියලා ප්‍රශ්න කරනවා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා. නඩු 11ක් ඊයේ තස්කරගෙන තියෙනවා. කුමාර වෙල්ගමටේ නඩුව ඉදිරියට ගෙන යන බව කොමිසම දන්වයි කියලා තමයි සිරස්තල වාර්තාව එන්නේ. අපි ඒ පිළිබඳව තොරතුරු වාර්තා කරනවා. අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් හිතන විදිහට නඩු පැවරීමට හා ඉල්ලාස් කර ගැනීම නිසා අගතියටපත් පාර්ශවවලට සිදුවන හානියට වග කියන්නේ කවුදයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධිකසේ රාගල මහතා ඊයේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙනුවෙන් පෙනී සිටි ඒ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගෙන් විමසා සිටියේ කියලා තමයි තොරතුරු වාර්තා කරන්නේ. උපසභාපති තනතුරක් ඇති කර ලංකා ගමනාගමන මණ්ඩලයට සිය හිතවතෙකු පත් කළේයි චෝදනා කරමින් හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම මහතාට එරෙහිව පවරා ඇති නඩුව ඉදිරියට පවත්වාගෙන යන බවට සහ තවත් සැකකරුවන් පිරිසකට එරෙහිව පවරා තිබූ තවත් නඩු 11ක් ඉල්ලාස් කර ගන්නා බවට අල්ලස් කොමිෂන් සභාව දැනුම් දුන්න අවස්ථාවේදී ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඒ විදියට විමසීමක් කරා කියලා තමයි අද තොරතුරු වාර්තා කර තිබෙන්නේ. නජිත් මේ කාරණේ හිතන විදියට නඩු දාලා අස්කර ගනිද්දී අගතියට පත්වන පාර්ශවවලට කවුද වග කියන්නේ කියලා මහේස්ත්‍රාත්වරයා ප්‍රශ්න කරනවා. මේ පිළිබඳව ඇත්තටම ඉතින් අපි දැකලා තියෙනවා එහෙම සිද්ධීන් වාර්තා වෙනවා. නඩු දානවා ඊට පස්සේ ගිහිල්ලා කියනවා ඒක අපි ඉල්ලාස් කර ගන්නවා කියලා. ඉතින් මේ වගේ කාරණාවලට තමයි මේ මහේස්ත්‍රාත්වරයා දෝස්මුරයක් තබමින් ප්‍රශ්න කරලා තියෙන්නේ. ඒ වගේම සිදුවීමක් පිළිබඳවත් අද ලංකාදීපයත් තොරතුරු කියනවා. මේ අල්ලස් කොමිසම් පැවරු නඩු 10කින් මුද්‍රණ සංස්ථා හිටපු සභාපතිත් නිදහස් කළා කියලා අර ඔබ කලින් සඳහන් කරපු කාරණාව වගේම තමයි සමීර අල්ලස් කොමිසම් පැවරු නඩු 10කින් මුද්‍රණ සංස්ථා හිටපු සභාපතිවරයාවත් නිදහස් කළා තියෙනවා කියලා අද ලංකාදීපයේ විදිහට තොරතුරු කියනවා. ඒ අතරේ ඊ දවසේ වැඩි අවධානයක් යොමු වෙච්ච කතාවක් තමයි මේ පාටලි චම්පික රණවක හිටපු අමාත්‍යවරයා ඔහු සම්බන්ධයෙන් නඩුවක් විභාග වෙනවා. මේ රාජගිරි ප්‍රදේශයේදී සිද්ධ වෙච්ච රියානතුරක් සම්බන්ධයෙන් නඩුවට පෙනී සිටින්න නැතුව හිටියා. අධිකරණයට වෛද්‍ය වාර්තා ඉදිරිපත් කළා තිබා. ඒ ගැන ජාතික පුවත්පත් කිහිපයක්ම තොරතුරු වාර්තා කරනවා. අද දිනමින පුවත්පත දිවෙන පුවත්පත ඒ පිළිබඳව තොරතුරු වාර්තා කරනවා. ඔව් නජිත් මේ පිළිබඳව අද දිනමින ප්‍රධාන සිරස්තලයේ අරගෙන අවිලා තියෙන ඔවුන්ගේ ප්‍රධාන සිරස්තලයේ බවට මේ වාර්තා කරනවා. ඊයේ දවසේදී මේ පිළිබඳව රටේම කතා බහට ලක් වුණා මේ කාරණේ පිළිබඳව. පාටලීගේ රෝහල්ගත වීම උප්පර වැට්ටියක් කියලා තමයි සඳහන් කර තිබෙන්නේ. අධිකරණ වෛද්‍ය වාර්තා අනුව කිසිදු ලෙඩක් නැහැ කියලා කියනවා. මේ පිළිබඳව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහාධිකරණයේදී කියයි කියලා තමයි තොරතුරු වාර්තා කරන්නේ. රොෂාන් තුෂාර අරගෙන එන වාර්තාව මේ විදිහට සඳහන් වෙනවා. වෙත්තිකාර පාටලී චම්පික රණවක මහතා තම නඩුව කල්දමා ගැනීම සඳහා චේතාන්විතව උප්පර වැට්ටියක් යොදා රෝහල්ගත වූ බව පෙනී යන්නේ යයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා කොළඹ මහාධිකරණයේදී ඊයේ සඳහන් කරපු කාරණේ තමයි අද අරගෙන ඇවිල්ලා තියෙන්නේ දිනමින පුවත්පතේ මුල් පිටුවේ ප්‍රධාන සිරස්තලයක් හැටියට ඒ පිළිබඳව වාර්තා කරනවා. ඒ වැඩිදුර වාර්තාවෙත් සඳහන් වෙනවා මේ කාරණේ පිළිබඳව. මේ නඩුව මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා රණවක මහතාගේ අධිකරණ වෛද්‍ය වාර්තා ඉදිරිපත් කරමින් සඳහන් කළේ විත්තිකරුගේ සෞඛ්‍ය තත්ත්වය අධිකරණ වෛද්‍ය වාර්තා අනුව සාමාන්‍ය බවයි කියලා තමයි තොරතුරු වාර්තා කර තිබෙන්නේ. සාමාන්‍ය වාර්තා තියෙන්නේ සියල්ලම කිසිදු ලෙඩක් නැහැ කියලා තමයි හිටපු අමාත්‍යවරයා චම්පික රණවක මහතාට සඳහන් කර තිබෙන්නේ. ඒ පිළිබඳව තොරතුරු අද දිවයිනත් වාර්තා කරනවා වැඩිදුර වාර්තාවකුත් සමග රාජගිරි අනතුර සම්බන්ධවයි කියලා සිද්ධිය පිළිබඳව චම්පික එදා ලෙඩ වෙලා නැහැ කියලා තමයි සඳහන් කරන්නේ. වෛද්‍ය වාර්තාව අනුව හෙළිවන බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් අධිකරණයට කියයි කියලා උණුත් වාර්තා කරනවා. ඒ කාරණේ සම්බන්ධව ඒ ආකාරයටම පුවත්පත් ගණනාවකම නජිත් මේ පිළිබඳව තොරතුරු වාර්තා වී තිබුණා. අද ඩේලි නිවුස් පුවත්පතත් වාර්තා කරන සමීර මේ පිළිබඳව තොරතුරු අද ප්‍රධාන සිරස්තලයේ ඩේලි නිවුස් පුවත්පතේ ඒ පිළිබඳව වාර්තා කරන මේ විදිහට no illness JMO reports on Champika's health condition මේ චම්පික මහත්තයාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අධිකරණ වෛද්‍ය වාර්තා මේ තුලින් තහවුරු වෙලා තියෙනවා කිසිදු රෝගාබාධයකින් පෙළී නොසිටි බව. ස්ටේට්මන්ට් රෙකෝඩඩ් from specialist doctor මේ විශේෂඥ වෛද්‍යවරයෙකුගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන තියෙනවා. case to be taken up again on February 18th මේ නැවතත් මේ නඩුව 18 වෙනිදා වැඩිදුර විභාගයේ සඳහා කැඳවලා තියෙනවා. ඒ අතරේ ලංකාදීපයත් අද මේ පිළිබඳව කියනවා අධිකරණ වෛද්‍ය වාර්තා
උසාවිය පිළිගනී චම්පික නඩුව විභාගයට මේ මනෝප්‍රිය ගුණසේකර ලියන පුවත වකුගඩු රෝගය ඇතුළු රෝගී තත්ත්වයන් ගණනාවක් හේතුවෙන් පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන බව දැනුම් දුන් හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී පාටිලි චම්පික රණවක මහතාගේ රෝගී තත්ත්වය සම්බන්ධයෙන් වෛද්‍ය වාර්තා 10ක් ලබා ගත්තත් එම වාර්තා අනුව ඔහුගේ තත්ත්වය සාමාන්‍ය හේයින් නඩු විභාගය සඳහා ඔහුට අධිකරණයේ පෙනී සිටීමට හැකියාව ඇති බව රජයේ ප්‍රධාන අධිකරණ වෛද්‍යවරයා කළ දැනුම් දීමක් පිළිගත් කොළඹ මහ අධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා පාටිලි චම්පික රණවක මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහි නඩුව ලබන 18 වෙනිදා සිට විභාගයට තීරණය කළා කියලා අද ලංකාදීපය පිළිබඳව තොරතුරු කියනවා. අපි ඊයේ දවසේ මේ පිළිබඳව අපේ ප්‍රවෘත්ති තුලින් ඔබව දැනුවත් කළා. විශේෂයෙන්ම පාටලි මහත්මයා කියන කතාවත් ඔබට බලා ගන්න පුළුවන්. අපි බලමු ඊයේ දවසේ මේ සිදුවීම් පිළිබඳව කොහොමද ප්‍රවෘත්තිය වාර්තා වුණේ කියලා. 2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේදී තරුණයෙකු බරපතල රිය අනතුරකට ලක්කොට සාක්ෂි වසන් කිරීම ඔවුන්ට එරෙහි චෝදනාවයි. පසුගිය නඩුවාරයේදී අසනීප බව පවසමින් වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කළ පාටලි චම්පික රණවක මහතා අද අධිකරණය හමුවේ පෙනී සිටියා. එදින කළ නියෝගයට අනුව අදාළ වෛද්‍යවරයාගෙන් ප්‍රකාශයක් ලබාගෙන තිබෙනවා. රණවක මහතාට මාසයක් පමණ ප්‍රතිකාර ගැනීමට සිදුවන බව අදාළ වෛද්‍යවරයා සඳහන් කර ඇති බවයි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලිප පීරිස් මහතා ප්‍රකාශ කළේ. එම වෛද්‍ය වාර්තාව නිකුත් කරන අවස්ථාවේ තමන්ට 11 වනදා නඩුවක් පවතින බව සඳහන් කර නොමැති බවත් සාමාන්‍ය පුද්ගලයෙකුට මෙවැනි වෛද්‍ය වාර්තාවක් ලබාගත නොහැකි බවත් දිලිප පීරිස් මහතා පැවසුවා. ඒ අනුව මේ චේතනාන්විතව නඩුව කල්දමා ගැනීමේ අරමුණින් සිදු කළ ක්‍රියාවක් බවට ඔහු චෝදනා කළා. කොළඹ ප්‍රධාන වෛද්‍ය නිලධාරීවරයා චම්පික රණවක මහතා සම්බන්ධයෙන් සිදු කළ වෛද්‍ය පරීක්ෂණ 10ෙම සෞඛ්‍ය තත්ත්වය සාමාන්‍ය බව ප්‍රකාශ කර තිබෙනවා. ඒ අනුව නඩු විභාගයේ අවසන් වන තෙක් විත්තිකරු රක්ෂිත බන්ධනාගාරගත කිරීම හෝ නඩුව දිනපතා විභාගයට ගැනීම කළ යුතු බව ඔහු පැවසුවා. කෙසේ වෙතත් විත්තියේ නීතිඥවරයා මෙම කරුණු ප්‍රතික්ෂේප කරමින් කරුණු දැක්වුවා. අනතුරුව දෙපාර්ශ්වයේම එකඟතාව මත වැඩිදුර සාක්ෂි විභාග ලබන 18 සහ 23 යන දිනවල සිදු කිරීමට අධිකරණය නියම කළා. මේ අතර අධිකරණය හමුවේ පෙනී සිටීමෙන් පසු පාටලි චම්පික රණවක මහතා මාධ්‍ය හමුවේ කියා සිටියේ තමන් කිසිදාක අධිකරණය මගහරින්නේ නැති බවයි. ගාතකට උසාවි මග ඇරලත් නැහැ, මග අරින්නෙත් නැහැ. අපි මේ රටේ අවංකව අපේ අමාත්‍ය ධූරවල කටයුතු කරපු අය මේක මේ මාධ්‍ය ප්‍රහාරයක් මගින් ජනමතයක් විකෘති ජනමතයක් ඇති එතුමා කියනවා මාධ්‍ය ප්‍රහාරයක් කියලා. හැබැයි CCTV දර්ශන මේ සියල්ලගෙන්ම තහවුරු වෙලා තිබ්බ අනතුරක් සිද්ධ වුණා කියලා. ඒ අවස්ථාවේ රිය පැදෙව්වේ එතුමන් කියලා සඳහන් වෙලා තිබ්බ. ඒ පිළිබඳව නඩුවක් විභාග වෙනවා. අපි බලමු. ඊයේ දවසේ අපේ ප්‍රවෘත්ති තුලින් විකාශය කරපු ඒ ප්‍රවෘත්ති සටහන ඔබ දුටුවේ. එතුමන්ගේ අදහස් පළ කිරීම තවත් බොහෝ ප්‍රවෘත්ති තියෙනවා. අපි ඔබට කියන්න සූදානමින් ඉන්නවා. විශේෂයෙන්ම දැන් ඊයේ දවසෙත් අපි දැක්ක සත්වෝද්‍යානයේ කිසියම් ආකාරයක අර සත්වෝද්‍යානයේ ඒ බාරකාර අධ්‍යක්ෂවරියට එරෙහිව විරෝධතාවක් පවත්වනවා. ඒ අතරේ සත්වෝද්‍යානයේ පැත්තෙන් ඇහෙන තවත් ප්‍රවෘත්ති ගණනාවක් තියෙනවා. අපි බලමු සමීර අද දිවයින පුවත්පත වගේම දිනමින පුවත්පතත් මේ පිළිබඳව වාර්තා කරනවා. ඔව් දිනමින වාර්තා කරන නඩිත් මේ කාරණය පිළිබඳව දෙහිවල සත්තුවත්තේ පහුගිය දිනවල විරෝධතාවන් තිබුණා. මේ පිළිබඳව අධ්‍යක්ෂවරිය විවිධ මත පළ කරා. ඇය සඳහන් කළේ මට පිටින් ගෙනල්ලා හරි කට්ටිය දාලා සත්තුවත්තේ වැඩ කරගෙන යන්න පුළුවන් කියන කාරණයකුත් ඇය සඳහන් කළා. අද වෙන විට වාර්තාවන්නේ ඊට වෙනස් කතාවක්. දිනමින වාර්තා කරනවා දෙහිවල සත්වෝද්‍යාන අධ්‍යක්ෂ ජෙනරාල්වරියගේ වැඩ තහනම් කර පරීක්ෂණයක් රාජ්‍ය ඇමති විමලවීර කියයි කියලා තමයි කියන්නේ. දෙහිවල සත්වෝද්‍යානයේ ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් ඒ අධ්‍යක්ෂ ජෙනරාල් ශර්මිලා රාජපක්ෂ මහත්මියගේ සේවය සති 2ක කාලයකට අත්හිටුවා පරීක්ෂණයක් පවත්වන බව වනජීවී රැකවරණ අලිවැට හා අගල් ඉදිකිරීම ඇතුළු ආරක්ෂිත වැඩපිළිවෙල හා කැලෑ නැවත වගා කිරීම වන සම්පත් රාජ්‍ය අමාත්‍යවරයා විමලවීර දිසානායක මහතා කියපු කාරණය තමයි දිනමින පුවත්පතට ඔවුන් වාර්තා කර තිබෙන්නේ. කාරණේම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දී ඇති බව කියා රාජ්‍ය අමාත්‍යවරයා එම පරීක්ෂණයේ අනතුරු අධ්‍යක්ෂ ජෙනරාල්වරිය නැවත සේවයේ පිහිටුවීමට අදාළ තීරණය කරන බවද සඳහන් කරා කියලා තමයි කියන්නේ. දෙහිවල සත්වෝද්‍යානයේ දින 3ක් තිස්සේ වෘත්තීය සමිති කළ වෘත්තීය ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා මේ උපදෙස් දී ඇති බව රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා වෘත්තීය සමිති සමග කරන ලද සාකච්ඡාවලින් අනතුරුව ඔවුන් తాවකාලිකව කළ වෘත්තීය ක්‍රියාමාර්ගය ඊයේ අත්හිටුවීමටත් පියවර ගත්තා කියලා තමයි සඳහන් කර තිබෙන්නේ. අපි දැක්කා ඔවුන් සත්තුවත්තේ උද්ඝෝෂණයක නිරත වෙනවා. ඔවුන් වැඩ වර්ජනයක් කරලා තිබුණා. ඒ අනුව යම් යම් කරුණු සිද්ධ වුණා. ඒ අවස්ථාවේ තමයි අධ්‍යක්ෂවරිය ඇයගේ අදහස් ප්‍රකාශ කළේ. ඇය විවිධ නිකම් අදහස් ප්‍රකාශ කරන ආකාරය අපි දැක්කනේ. දැන් ඇයට යම් ආකාරයක පරීක්ෂණයක් සිදු කරනවා කියලා තමයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහනක් තියලා තියෙන්නේ. දැන් සිදුවීම ওই වගේ උනත් සමීර අර මේ දැන් උද්ඝෝෂණයක් ක්‍රියාත්මක වුණාට වැඩ වර්ජන ක්‍රියාත්මක වුණාට සත්තුවත්තේ ඔය
දෛනිකව සිද්ධ වෙන කාර්යභාරය නැත්නම් මේ කටයුතු ආකාරයෙන්ම සිද්ධ වෙනවා කියලා කියන්න හොඳ උදාහරණයක් පිළිබඳව අද ලංකාදීපේ වාර්තා කරන මේ දෙහිවල සත්තුවත්තේ කැලෑ අශ්වයෙකුගේ පිළිකාවක් සැත්කමකින් ඉවත් කරලා තියෙනවා. වෛද්‍යවරු 7 දෙනෙක් සම්බන්ධ වෙලා තියෙනවා. දෙහිවල සත්තුවත්තේ කැලෑ අශ්වයෙකුගේ පිළිකාවක් පැය 3ක සැත්කමකින් ඉවතට වෛද්‍ය කණ්ඩායමට 7ක් එකතු වෙලා තියෙනවා. මේ තරංගනී ෆොන්සේකා මේ ගැන ලියන්නේ වෘෂණ කෝෂ පිළිකාවකට ලක් වී සිටි කැලෑ අශ්වයෙකුගේ වෘෂණ කෝෂ දෙක 7 දෙනෙකුගෙන් වෛද්‍ය කණ්ඩායමක් විසින් දෙහිවල සත්තු උද්‍යානයේදී පැය 3ක සැත්කමකින් ඉවත් කර සත්වයාගේ ශරීරය පුරා පිළිකාව පැතිර යාමට හැකි අවදානමින් අශ්වයා මුදාගෙන ඔහුගේ ජීවිතය ගලවා දුන් බව සත්තු උද්‍යාන දෙපාර්තමේන්තු පශු වෛද්‍ය ආර් රාජපක්ෂ මහත්තයා ඊයේ දවසේදී සඳහන් කළා. මේ සැත්කමට සත්තු උද්‍යාන දෙපාර්තමේන්තු පශු වෛද්‍ය ආර් රාජපක්ෂ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය පශු වෛද්‍ය නිෂා නන්දන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කතිකාචාර්ය පශු වෛද්‍ය ජී.එම්. විදුර දෙහිවල සත්තු උද්‍යානයේ පශු වෛද්‍යවරුන් වන ධම්මිකා දසනායක ඒ වගේම දිනුකා සොන්නාදර මදුෂා පෙරේරා කාශ්මීරි සුමනසේකර යන මහත්මීන්ගෙන් සමන්විත කණ්ඩායමක් එකතු වෙලා හිටියා කියලා සඳහන් කළ තියෙනවා. මේ වයස අවුරුදු 14ක් වන මේ සත්වයා චෙක් රිපබ්ලික් චෙක් රාජ්‍යයෙන් සත්ව හුමාරු ක්‍රම යටතේ 2013 වර්ෂයේදී මෙරටට ගෙන්වපු සත්වෙක් කියලත් වැඩි දුරටත් සඳහන් කරනවා. ඉතින් අර මේ සත්තු ගැන බලන එක නම් හොඳයි. ඔය වැඩ වර්ජන උද්ඝෝෂණ කළාට කමක් නැහැ. හේතුව සාධාරණ නම් හේතුව නිවැරදි නම් උද්ඝෝෂණ වැඩ වර්ජන කළාට ප්‍රශ්නයක් නැහැ, ගැටලුවක් නැහැ. හැබැයි මේ සත්තු ටික බලාගෙන කරන ඕන දෙයක් කරන්න කියන දේ තමයි අපි ඉල්ලන්නේ. මොකද රටේ ජනතාවට සත්වෝද්‍යානයකින් බලා ගන්න පුළුවන් ඒ සත්තු ටික නිරෝගීව හිටියොත් විතරයි. ඒ හින්දා ඒකත් බොහොම වැදගත්. අපි සූදානම් සමීර විරාමයක් ලබා ගන්න. ඔබ නැවතත් සතියක පතරමේන්තුවත් එක්ක අපේ ජාතික පුවත්පත් බලමින් ඉන්නේ. අපි හොඳින්ම දන්න කාරණාව තමයි ඔමික්‍රෝන් කොරෝනා ප්‍රභේදය සෑහෙන්න ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙනවා. අපේ අසල්වැසි රටවල් රැසක්ම ටිකක් විපතට පත් වෙලා ඉන්න වෙලාවක්. ඒ අතරේදී අපේ රටටත් බලපෑම තියෙනවා. දැන් එන්න ටිකක් ආයි කොරෝනා ආසාදිතයෝ වැඩි වෙනවද කියලාත් හිතෙනවා. ලෝකයේ මේ පහුගිය දවස් 7ේදී කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය ඉතාමත්ම ශීඝ්‍රයෙන් වැඩි වෙලා කියලා අද ජාතික පුවත්පත් වාර්තා කරනවා. ඔව් නරිත් අපි උදෑසනත් ඔබට සඳහන් කළා මේ කාරණය පිළිබඳව ඔමික්‍රෝන් රැල්ලක් නිර්මාණය කරගන්න එපා අපේ රට තුල කියලා. ඒ නිසා දෛනිකව වැඩි වෙන රෝගීන්ගේ වැඩිවීමක් තියෙනවා. ඒ නිසා ඒ පිළිබඳව අවධානය යොමු කරන අද ජාතික පුවත්පත් වලට ඒ පිළිබඳව තොරතුරු ඇවිල්ලා තියෙනවා. දින 7කදී ලෝපුරා ඔමික්‍රෝන් ආසාදිතයෝ ලක්ෂ 180ක් හම්බ වෙලා තියෙනවා කියලා තමයි උන් සඳහන් කරන්නේ. දිනමින වාර්තාව අරගෙන ආවා අද දවසේදී ඒ පිළිබඳව තොරතුරු මේ විදිහට සඳහන් කරනවා. ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදයේ ශීඝ්‍ර ව්‍යාප්තිය හේතුවෙන් ගෙවුණු සතියේදී ලෝපුරා වාර්තා වී ඇති ඔමික්‍රෝන් ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ 180 දක්වා ඉහළ ගොස් තිබෙනවා කියලා කියනවා. මේ අතර ගෙවුණු දිනේදී පමණක් ලෝපුරා කොවිඩ් ආසාදිතයන් ලක්ෂ 35කට ආසන්න පිරිසක් හඳුනාගෙන තිබෙන අතර ඉන් වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් ඇමරිකාවෙන් වාර්තා වී තිබෙනවා. ඒ ලක්ෂ 6 සීමාව ඉක්මවා යාම විශේෂත්වයක් කියලා තමයි කියන්නේ. ඒ අනුව තෙවැනි කොවිඩ් රැල්ල බලපෑමට ලක්ව සිටින ඉන්දියාවෙන්ද ලක්ෂ 3 සීමාව ඉක්මවා ආසාදිතයන් වාර්තා වූ අතර ප්‍රංශයෙන් හඳුනාගත් ආසාදිතයන් ගණන 4,25,000කට අධිකයි කියලා කියනවා. එක්සත් රාජධානිය බ්‍රසීලිය, ඉතාලිය, ජර්මනිය, ආජන්ටිනාව වැනි රටවලින්ද දෛනික ආසාදිතයන් ලක්ෂයේ සීමාව ඉක්මවා වාර්තා වී තිබීම විශේෂත්වයක් කියලා සඳහන් වෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිල වාර්තාවන්ට අනුව ඔමික්‍රෝන් ආසාදිතයන් සංඛ්‍යාව ලෝපුරා එක් රටවල ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව තොරතුරු වාර්තා වෙනවා කියලා තමයි සඳහන් කරන්නේ. මේ ගොඩට අපේ රටත් වැටිලා තියෙනවා, වැඩිවීමක් තියෙනවා. හැබැයි පාලනය කරගෙන යනවා රජය, සෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශ මේ සියලු දෙනා එකතු වෙලා ඔබට ලබා දෙන පණිවිඩ මේ සියල්ල මේ විදිහට අනුගමනය කළොත් අපිට මේ පාලනය තියාගෙන යන්න පුළුවන් කියලා තමයි නජිත් කියන්නේ. ඒ වගේම බූස්ටර් එන්නත ලබා ගන්න කියලාත් ඕන් ඉල්ලීමක් කරනවා. තුන්වෙනි එන්නත ලබා ගැනීම මේ ඔමික්‍රෝන් ප්‍රභේදයේ පාලනයට ඉතාමත්ම හොඳ කාරණයක්. ඒ නිසා සෞඛ්‍ය අංශ මේ ගැන කියනවා ඔබට. දැන් ලක්ෂ 50කට ආසන්න ප්‍රමාණයක් ඊ දවස් වන විට නජිත් බූස්ටර් එන්නත ලබාගෙන තියෙනවා කියලා තමයි සෞඛ්‍ය අංශ තහවුරු කරලා තිබුණේ. ඒ අතරේ අද ඩේලි මිරර් කියන කතාවක් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහත්මයා කියන කතාව. එතුමන් අධ්‍යක්ෂ ජෙනරල්වරයා විදිහට කටයුතු කරනවා සෞඛ්‍ය සේවා. එතුමන් කියනවා more cases of covid being reported daily. දෛනිකව ඉතාමත් වැඩි කොරෝනා
ආශ්‍රිතයන් ආසාදිතයන් ප්‍රමාණයක් වාර්තා වෙනවා. මේ සිද්ධීන් පිළිබඳව වාර්තා වෙනවා වැඩි වශයෙන්. දැන් දවසකට 800ක් විතර රෝගීන් වාර්තා වෙනවා කියලා තමයි හේමන්ත හේරත් මහත්තයා කියන්නේ. එතුමන් කියනවා මේ විදිහට a percentage of COVID patients including the elderly and those with comorbid conditions will require oxygen. අර සමීර කියපු කාරණාව දැන් මේ වෙනකොට වැඩිහිටි ප්‍රජාව කිසියම් ආකාරයකට මේ කොරෝනා ඔමික්‍රෝන් ප්‍රභේදයට ගොදුරු වීමේ අවදානමක් පෙන්වුම් කරලා තියෙනවා. මේ අතරේ බොහෝ පිරිසකට ඔක්සිජන් අවශ්‍ය වෙලා තියෙනවා. මේ වෛද්‍යතුමන් කියනවා but we haven't reached maximum capacity. අපි උපරිම ධාරිතාවට තාමත් ළඟා වෙලා නැහැ. එතුමන් කියන කාරණා අතරේදී එතුමන් තවදුරටත් සඳහන් කරනවා ඔක්සිජන් ප්‍රමාණය ටික ටික වැඩිපුර අවශ්‍ය වෙන තත්ත්වයක් තමයි පෙන්눔 කරන්නේ. මේ හින්දා ඔබ පරිස්සම් වෙන්න ඕනේ. ඔමික්‍රෝන් ප්‍රභේදයේ අර රැල්ලක් වසංගතයක් විදිහට ව්‍යාප්ත වෙන එක වළක්ව ගන්න වගකීම ඔබට තියෙනවයි කියන කාරණාව තමයි වෛද්‍ය හේමන්ත හේරත් මහත්මයා ඔය විදිහට සඳහන් කරන්නේ. අද ඩේලි මිරර් ඒ ගැන ලියන්නේ. අද ඩේලි මිරර් ප්‍රධාන සිරස්තලයේ වෙන් වෙන්නේ ඊ දවසේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවැත්වුණු විශේෂ මාධ්‍ය හමුවක්. මේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් අහපු ප්‍රශ්නවලට ලබා දුන්නු පිළිතුරක් තමයි අද ඩේලි මිරර් පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ බවට පත් වෙන්නේ. මාධ්‍යවේදීන් ප්‍රශ්න කළා දැන් අපේ රටද කොරෝනා සම්බන්ධයෙන් ඖෂධ ආනයනය කරනවද? මොළු පිරවීර ඖෂධය ලෝකයේ කොරෝනාවට වැඩි වශයෙන් පාවිච්චි කරනවා. මේක අපේ රටට ආනයනය කරන්න සූදානමක් නැද්ද කියන කාරණාව. එහිදී සඳහන් වූ දේ අද ඩේලි මිරර් ප්‍රධාන සිරස්තලයේ බවට පත් වෙන්නේ. import of molnupiravir covid drug approval granted to 6 importers. මේ ආනයනකරුවන් 6 දෙනෙකුට මේ මොල්නුපිරවීර ඖෂධය ආනයනය කරන්න අවසර ලබා දුන්නු බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා සඳහන් කළා. ඒ වගේම දැන් ලංකාවේ ඖෂධ නිෂ්පාදනය කරන්නේ කොහොමද මේ පිළිබඳවත් මේ මාධ්‍ය හමුවේදී සඳහන් වුණා. The dollar crisis in the country had affected the import of drugs. මේ ඖෂධ ආනයනය කරන්න ඩොලර් ප්‍රශ්නයත් ගැටලුවක් වෙලා තියෙනවා. හැබැයි අත්‍යවශ්‍ය ඖෂධ සියල්ලම ආනයනය කරන බව තමයි එහිදී සඳහන් වුණේ. ජනතාවට කිසිදු බියක් ඇති කරගත යුතු නැහැ. අපේ රටේ අත්‍යවශ්‍ය ඖෂධ නිෂ්පාදනය කරනවා. දැන්ටමත් සේලයින් අපේ රටේ රෝහල් පද්ධතියට අවශ්‍ය සියලුම සේලයින් නිෂ්පාදනය කරන්නේ අපේ රට තුලමයි. ඉතින් ඒ වගේම අනිකුත් ඖෂධත් අපේ රට තුල නිෂ්පාදනය වෙනවා කියන කාරණාව සඳහන් වුණා මේ මාධ්‍ය හමුවේදී. ඒ වගේම සමීර මෙහිදී නගපු තවත් ප්‍රශ්නයක් තමයි දැන් ෆයිසර් එන්නත් මාත්‍රා අපේ රටේ ජනගහනයට සාපේක්ෂව ඒ ජනගහනයට සරිලන විදිහට අරගෙන ඇවිල්ලා තියෙන මේ දේවල් ජනතාව එන්නත් කරන්නේ සිද්ධ කරගන්න නැහැ. උනන්දුව ටිකක් අඩු වෙලා තියෙනවා. තුන්වෙනි මාත්‍රාව මේ නැත්තම් බූස්ටර් එන්නත ලබා ගන්න එක. හැබැයි මේ බෑ කාලේ ඉක්ුත් වෙන වසරක පමණ කාල සීමාවකින් ඒ හින්දා අවුරුද්දක් යන්න කලින් මේ එන්නත් කරන්නේ සිද්ධ කරගන්න කියලා ජනතාවකින් ඉල්ලීමක් කළා. රජයේ වියදම් දරලා මේ එන්නත් ගෙනත් තියෙන්නේ. ඒ වගේම ඔමික්‍රෝන් ප්‍රභේදය භයානකයි. ඔමික්‍රෝන් ප්‍රභේදයෙන් වැළකෙන්න මේ බූස්ටර් එන්නත ලබා ගන්න එක බොහොම වැදගත් කියලා වෛද්‍යවරුන් අනතුරු අඟවලා තියෙනවා. ඒ හින්දා ඔබ තාමත් ඔමික්‍රෝන් මේ ප්‍රභේදයට මුහුණ දෙන්න සූදානම් නැත්නම් බූස්ටර් එන්නත ලබා ගත්තේ නැත්නම් ඒක බරපතල ගැටලුවක්. ඒ හින්දා බූස්ටර් එන්නත ලබා ගන්න එකේ වැදගත්කම් පිළිබඳවත් ඊ දවසේ මේ මාධ්‍ය හමුවේදී සඳහන් කළා. අද ඩේලි මිරර් පුවත්පත ඒ ගැන ওই විදිහට කියන්නේ. ඔව් චන්න ජයසුමන රාජ්‍ය අමාත්‍යවරයාත් නජිත් මේ පිළිබඳව තොරතුරු වාර්තා කර තිබෙනවා. බූස්ටරය නොගත්තොත් ආසාදිතයන් වැඩි වෙයි කියලා තමයි රට තුල ඔහු සඳහන් කර තිබෙන්නේ. බූස්ටර් එන්නත ගැනීමට ඇති මන්දගාමීත්වයේ හේතුවෙන් නිකුත් අගෝස්තු මාසයේ මෙන්ම කොවිඩ් රෝගීන් ප්‍රමාණය ඉහළ යා හැකි බව ඖෂධ නිෂ්පාදන සැපීමා නියාමන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා කියන කතාව. ඒ තොරතුරුත් එක්ක වාර්තා කර තිබෙනවා. මේ වන විට බූස්ටර් එන්නත ගෙන ඇත්තේ පුද්ගලයන් ලක්ෂ 48ක් පමණයි කියලා මේ පුවත්පත මුද්‍රණය වන අවස්ථාවේදී වාර්තා කර තිබෙනවා. පසුගිය 20 වෙනිදා පුද්ගලයන් 26000ක් 19 වෙනිදා පුද්ගලයන් 30000ක් එන්නත ගෙන තියෙනවලු. ජනවාරි 20 වෙනිදා කොවිඩ් රෝගීන් 827ක් වාර්තා වී ඇති අතර ඒ රෝගීන් 800 සීමාව පසු කළ දෙවැනි දින දැන් රෝගීන් 800 සීමාව ඉක්මවා යමින් තිබෙනවා. රට පුරාම එන්නත් කරන මධ්‍යස්ථාන ක්‍රියාත්මකව පැවතියත් බූස්ටර් එන්නත ගැනීමට ජනතාව තුළ දැඩි උනන්දුවක් නැති බවද මේ දත්තවලින් පෙන්눔 කරන බව තමයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර තිබෙන්නේ. ඒ නිසා අඩු කොවිඩ් රෝගී මරණ සංඛ්‍යාවක් වාර්තා වන නිසා බූස්ටර් එන්නත නොගත්තා කියා ප්‍රශ්නයක් නැතයි ඇතැම් අය සිතා සිටිනවා විය හැකි බව චන්න ජයසුමන මහතා සඳහන් කරනවා. රෝගීන් ප්‍රමාණය වැඩි වන විට දැඩි සත්කාර ඒකකවල ඉඩ පහසුකම් පිළිබඳ ප්‍රශ්නයක් ඇති වෙනවා කියලා තමයි චන්න ජයසුමන රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන්නේ. අදිත් මේ කාරණේ මේ පුන පුනා සෞඛ්‍යාංශ වලින් ඉල්ලීමක් කරන්නේ ඔබේ ආරක්ෂාව වෙනුවෙන්මයි. ඒ නිසා තමයි දැන් රෝගීන් වැඩි වෙනකොට ඔක්සිජන් ලබා ගැනීමේ ධාරිතාව වැඩි වෙනවා කියන එක සාමාන්‍ය කාරණයක්. ඉතින් ඒ නිසා රෝගීන් වැඩිවීම අඩු කරගන්න කියන එක තමයි හේමන්ත හේරත් මහත්මයා ඊයේ විශේෂයෙන්ම මේ මාධ්‍ය හමුවේදී ඉල්ලීමක් කළේ. ඒ නිසා ඒක අපි සතු වගකීමක්, ජනතාව සතු වගකීමක්. එය ඔබ ඉටු කරන්න කියලා තමයි ඉල්ලීම කරන්නේ මේ හැමෝම. දැන් සියල්ල සිද්ධ වෙන අතරදී සමීර අපේ සමාජයේ රටේ තොටේ බොහෝ දෙනෙක්ගේ අවධානයට ලක් නොවුණු රෝගයක් ඩෙන්ගු
පහුගිය කාලවල අපි වැඩියෙන් අවධානය යොමු කළා ඩෙන්ගු මර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කළා ඩෙන්ගු මර්ධන සතිය ක්‍රියාත්මක කළා. දැන් මේවා සිද්ධ වෙන්නේ නැද්ද? ඒවා සිද්ධ වෙනවා. හැබැයි ටිකක් අඩුවෙන් සිද්ධ වෙන්නේ හේතුව කොරෝනාවට ප්‍රමුඛ තැන දීලා තියෙන හින්දා. ඒ කොහොම වුණත් ගෙවී ගිය මාසේ දෙසැම්බර් මාසයේදී ඩෙන්ගු රෝගීන් 9000කට වැඩි පිරිසක් වාර්තා වෙලා තියෙනවා. මේ මාසෙත් දැන් ඩෙන්ගු රෝගීන් 5000කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වෙනවා. ඩේලි නිවුස් අද ප්‍රධාන සිරස්තලයට ඉහළින් මේ කාරණා වාර්තා කරනවා. Alarming rise in dengue over 5000 cases this month කියලා තමයි මේ ප්‍රධාන සිරස්තලයට උඩින් ඉෂාර මදුගමුව මේ පුවත ලියන්නේ. මේ අතරේදී ඩොක්ටර් වීරසිංහ මේ විශේෂම ඉන්දික වීරසිංහ මහත්මයා එතුමන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නියෝජනය කරන්නේ ජාතික ඩෙන්ගු පාලක ඒකකය නියෝජනය කරන වෛද්‍යතුමා වෛද්‍ය ඉන්දික වීරසිංහ මහත්මයා කියනවා මේ වෙනකොට 5106 දෙනෙකු විතර වාර්තා වෙලා තියෙනවා මේ ජනවාරි මාසයේ වෙනතෙක්. Dr. Veerasinghe said that over 9,000 dengue patients were reported in December last year. පහුගිය අවුරුද්දේ දෙසැම්බර් මාසයේදී ඩෙන්ගු රෝගීන් 9000කට වැඩි පිරිසක් වාර්තා වෙලා තියෙනවා. තත්ත්වය බරපතලයි. දැන් මේ තත්ත්වයේ මත ඩෙන්ගු වලටත් ටිකක් වැඩි අවධානයක් යොමු කරන්න කියන කාරණාව එතුමන් සඳහන් කරලා තියෙනවා. අද ඩේලි නිවුස් පුවත්පතේ ගැන කියනවා. ඔව් දින වෙනත් ඒ ගැන වාර්තා කරනවා නදී දිනමින කියන්නේ දින 21කට ඩෙන්ගු රෝගීන් 5500ක් හමු වුණා කියලා තමයි වුන් වාර්තා කර තිබෙන්නේ සිරස්තල වාර්තාවකුත් එක්ක. නව වසර ආරම්භ වුණු ගෙවුණු දින 21 කාලයේදී ඩෙන්ගු රෝගීන් 5500ක් වාර්තා වී ඇතැයි ජාතික ඩෙන්ගු මර්ධන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ නිමංකා පන්නිල්හෙට්ටි මහත්මිය දිනමින පුවත්පතට වාර්තා කර තිබෙනවා. ඔවුන්ගෙන් 60%ක් බස්නාහිර පළාතෙන් වාර්තා වීම විශේෂත්වයක් වන අතර ගාල්ල සහ කුරුණෑගල නගර සීමාවෙන්ද සැලකිය යුතු රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී ඇතැයි වෛද්‍යවරිය සඳහන් කර තිබෙනවා. ඒ අනුව නදී දැන් මේකේ තව කාරණයක් තියෙනවා ඩෙන්ගු සහ කොරෝනා වෛරස රෝගීන්ගේ මුල් රෝග ලක්ෂණ එක හා සමානයි කියලා කියන උණ හිසරදය ඇස් යට වේදනාව උක්කාරය වමනය ඩෙන්ගු රෝග ලක්ෂණ වන අතර ශ්වසන රෝග ලක්ෂණ හිසරදය සමග උගුරේ වේදනාව කොරෝනා රෝග ලක්ෂණ කියලා කියනවා. ඉතින් මේ රෝග තත්ත්වයන් දෙකම එක හා සමාන නිසා පරිස්සම් වෙලා ඉක්මනින්ම වෛද්‍ය උපදෙස් ලබා ගන්න කියලා තමයි ඇය සඳහන් කර තිබෙන්නේ. නිසා ඩෙන්ගු කොරෝනා මේ සියල්ල හිස ඔසවමින් තිබෙනවා. පරිස්සම් වෙන්න අවධානයෙන් ඉන්න ඔබ සතුව තමයි මේ වගකීම් සියල්ල ඉටු කරගන්න පුළුවන්කම තියෙන්නේ. වෛද්‍යාංශ නිතරම ඉල්ලීම කරන්නේ ඔබ පරිස්සම් වෙන්න කියන කාරණේම තමයි. අර කෙස් ගහක වෙනසක් තියෙන ඔය රෝග ලක්ෂණ බැලුවාම මේ ඩෙන්ගු සහ කොරෝනාවේ දැන් මේ මොන රෝග ලක්ෂණේ තිබ්බත් ඔබ පරිස්සමෙන් ඉන්න ඕනේ. පරීක්ෂා කිරීම කරගන්න ඕනේ. ඇන්ටිජන් වේවා නැත්නම් PCR පරීක්ෂණ වේවා සිද්ධ කර ගැනීම තුලින් පමණයි තහවුරු කරගන්න වෙන්නේ ඩෙන්ගු සහ මේ කොරෝනා රෝග දෙකෙන් මොන රෝගෙද වැළඳිලා තියෙන්නේ කියලා. හින්දා බොහොම පරිස්සමෙන් රෝග ලක්ෂණ තියෙනවා නම් ටිකක් පරිස්සමෙන් ඒ පිළිබඳව පරීක්ෂා කරන්න කටයුතු කරන්න කියන කාරණාව මතක් කරන්නේ. ඔය අතරදී රටේ ජනතාවට ප්‍රශ්නයක් තිබ්බා මේ රජයේ නිලධාරීන් වැඩ කරනවද නැද්ද කියන එක ගැන. පහුගිය කාලේ පොහොර ප්‍රශ්නේ ඈඳගෙන බොහෝ දුරදිග ගියා අපි දැක්කා. රජයේ නිලධාරීනුත් අර අකාර්යක්ෂමතාවය හින්දා අකාර්යක්ෂම වෙන හින්දා ජනතාවට හරි විදියට තොරතුරු ගියේ නෑ මේ ගැටලුව සම්බන්ධයෙන්. ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ ඉතිහාසයේ සමීර කිසිම රාජ්‍ය නායකයෙකුගේ නිරීක්ෂණයට ලක්වුණු නැති තැනක්. හැබැයි ඊයේ දවසේ ජනාධිපතිතුමා ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුවට ගියා. අද ජාතික පුවත්පතේ ගැන වාර්තා කරනවා. ඔව් ඡායාරූප සටහනකුත් එක්කම නඩිත් මේ පිළිබඳව තොරතුරු වාර්තා කර තිබෙනවා. අද දවසේදී දිනමින පුවත්පතේ මුල් පිටුවේ ප්‍රධාන ඡායාරූපය උන් වාර්තා කර තිබෙන්නේ මේ කාරණේ පිළිබඳව ජනාධිපතිතුමාගේ හදිසි නිරීක්ෂණ චාරිකාව පිළිබඳව තොරතුරු වාර්තා වන්නේ. මහකන්නේ අඩුපාඩු මගහරවාගෙන යලට යමු කියලා තමයි ජනාධිපතිවරයා කියන්නේ. ජනපති ගොවි ජන සංවර්ධන නිලධාරීන්ට කියයි කියලා සිරස්තල මෙවර මහකන්නේදී කාබනික පොහොර බෙදා හැරීම භාවිතය සහ ලැබෙන අස්වැන්න පිළිබඳ විමර්ශනය කර එම අඩුපාඩු මගහරවා ගනිමින් ජලකන්නයට සූදානම් වන්නේයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ හදිසි නිරීක්ෂණයකට ඊයේ එක්වීමෙන් අනතුරුව නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා කියන්නේ කෘෂිකර්ම අමාත්‍යාංශයට අයත් ශ්‍රීමත් මාකස් ප්‍රනාන්දුමාවතේ පිහිටි ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හදිසි නිරීක්ෂණයට ලක් වුණා කියලා තමයි තොරතුරු වාර්තා කරන්නේ. අපි දැකන අදිතිය මේ පිළිබඳව තොරතුරු වාර්තා කරනවා. ජනාධිපතිතුමා දාල නිලධාරීන් සමග සාකච්ඡා කරනවා. මේ පළමු වතාවට තමයි රාජ්‍ය නායකයෙක් Tamanගේ දෙපාර්තමේන්තුවට ආයතනයට ආවේ. ඉතින් බොහෝ නිලධාරීන්ගෙන් අඩුපාඩු හැම අංශයකටම යන ආකාරය තමයි අපි නදිත් දැක්කී දවසේ. ඉස්කෝලේකුණත් සමීර මේ පන්තියක වැඩියෙන් කෑ ගහන ළමයි ඉන්නෝ නම් ටීචර් කියන දේ හරියට අහන්න නැත්නම් ප්‍රින්සිපල් එනකම් ඉන්න ඕනේ. ඊයේ දවසේ එහෙම දෙයක් අපි දැක්කා. අපි බලමු.
සියලු කෘෂිකාර්මික ඉඩම්වල තිරසර සංවර්ධනය දැක්ම කරගත් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ මෙහෙවර වන්නේ කෘෂිකාර්මික ඉඩම්වලින් ප්‍රශස්ත ඵලදායීතාව ලබාගත හැකි පරිදි අවශ්‍ය සේවා සැපයීම සහ කාලානුරූපව පවත්වාගෙන යාමයි. එම අරමුණු නිසි අයුරින් සිදුවන්නේද යන්න සොයා බැලීමයි ජනාධිපතිතුමාගේ විම සංචාරයේ අරමුණ බවට පත් වුණේ. ආයතනයේ සියලු අංශ අධීක්ෂණය කළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පැය 3කට ආසන්න කාලයක් නිලධාරීන් හා සේවකයන් සමග සාකච්ඡා කරමින් කෘෂිකර්මාන්තයේ ප්‍රවර්ධනය වෙනුවෙන් ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සොයා බැලුවා. කාබනික පොහොර භාවිතය සහ ලැබෙන අස්වැන්න සම්බන්ධයෙන් විමර්ශනය කර අඩුපාඩු මගහරවා ගනිමින් මහකන්නයට සූදානම් යුතු බව ජනාධිපතිතුමා මෙහිදී පෙන්වා දුන්නා. කාබනික පොහොර නිෂ්පාදනය සඳහා ආයතන 34කට අවස්ථාව ලබා දී තිබුණා. ඒ ආයතනවල පොහොර මගින් ලද අස්වැන්න සහ සාර්ථකත්වය සොයා බැලිය යුතුයි. ඉහළ ප්‍රගතියක් ලබා ඇති ආයතන දිරිගන්වා එහි නිෂ්පාදන ඉහළ නැන්වීමට මෙහිදී තීරණය කෙරුණා. ගොවීන් දැනුවත් කිරීම සඳහා කෘෂිකර්ම පර්යේෂණ නිලධාරීන්ට තාක්ෂණික දැනුම ලබා දීමේ අවශ්‍යතාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කළා. පුරාණ කුඹුරු අස්වද්දන අතර වී ගොවිතැන වෙනුවෙන් යොදාගත නොහැකි ඉඩම් වෙනත් භෝග වගාවන්ට යොදාගත යුතු බවයි ජනාධිපතිතුමා මෙහිදී අවධාරණය කළේ. ගොවිජන බැංකු මගින් රුපියල් ලක්ෂ 2 සිට 10 දක්වා ණය ලබා දීමට කටයුතු කරනවා. එමගින් වෙනත් පුද්ගලයන්ගෙන් අධික පොලියක් යටතේ ණය ලබා ගැනීමෙන් ගොවීන්ට වන ගැටලු අවම කරගත හැකි බව නිලධාරීන් පෙන්වා දුන්නා. ඒ අනුව එම බැංකු ශක්තිමත් කිරීමට සහ ඉහළ මිලකට වී ලබා ගැනීමට මැදිහත් වීමට ඇති හැකියාව සම්බන්ධයෙන් සොයා බලන්නයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මෙහිදී උපදෙස් ලබා දුන්නා. මේක මේ සමීර හොඳ අවස්ථාවක් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට ඒ තියෙන අඩුපාඩු ජනාධිපතිතුමාට කියන අවස්ථාව ලැබුණා. ජනාධිපතිතුමාටත් අඩුපාඩු හොයලා බලලා වෙන්න ඕන වැඩේ මේකයි කියලා කියන්න හැකියාව ලැබුණා. ඉතින් ඉස්සරහට අපි බලාගෙන ඉන්නවා මේ හැම දෙයක්ම මේ සංවර්ධනයේ පැත්තෙන් රටේ අනාගතයේ පැත්තෙන් කොයි විදිහට බලපායිද කියලා. අපි විරාමයක් ලබා ගන්න සූදානම්. විරාමයෙන් පස්සේ අපි නැවතත් සතියග පත්තරමේන්තුව සමග නදිත් අපි කතා බහ කරමින් හිටියේ ජාතික පුවත්පත්වල වාර්තා කරපු තොරතුරු පිළිබඳව. ඒ අතරවාරයේ තමයි මේ පාර්ලිමේන්තුවේ ජනාධිපතිවරයාගේ රාජාසන කතාව පිළිබඳව විවාදය තිබුණා. මේ විවාදයේදී පක්ෂ විපක්ෂ විවිධ මත තිබුණා. උණුසුම් විවාද අපි දැක්කා ඊයේ දවසේදී පාර්ලිමේන්තුවේ. මේ පිළිබඳව අද තොරතුරු ඇවිල්ලා තියෙනවා පුවත්පත්වලට. ඒ දවසේ අපි ගොඩක් දෙනෙක් හිතුවේ ඡන්දයක් තියෙයි කියලා. ඡන්දයක් තිබ්බේ නැහැ. වාද විවාද තිබ්බා. දේශපාලන පක්ෂ විපක්ෂව වාද විවාද කරපු හැටි අපි දැක්කා. අද ලංකාදීපයේ ගැන කියනවා රාජාසන කතා විවාදය. රනිල්ගෙන් නෝක්කාඩු කිරියල්ලගෙන් උත්තරයක්. රනිල් මහත්තයා පක්ෂ නායකයෙක්. එතුමන්ට කාලේ ඉච්චර හම්බුන්නේ නැහැ කියලා නෝක්කාඩුවක් තිබ්බා. කිරියල්ල මහත්තයා උත්තරයක් දීලා තිබ්බා. අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාචූලිගේ අද ලංකාදීපයට ලියන්නේ ජනාධිපතිවරයාගේ රාජාසන කතාව සම්බන්ධ කල්තබීමේ විවාදයේදී සමගි ජනබලවේගයේ හැර විපක්ෂයේ සෙසු පක්ෂ නායකයන්ගේ කාලය අඩු කිරීම සම්බන්ධයෙන් කතානායකවරයා සමග සාකච්ඡා කරන බව හිටපු අග්‍රාමාත්‍ය සහ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහත්තයා ඊයේ පාර්ලිමේන්තුවේදී කිව්වා සභාව කල්තැබීමේ විවාදයේදී විපක්ෂයේ සැමට සාධාරණ කාලයක් බෙදා දී ඇතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරියල්ල මහත්තයා පාර්ලිමේන්තුවේදී මතු කළ කාරණයකට පිළිතුරු දෙමින් හිටපු අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා කියලා අද ලංකාදීපයේ විදිහට කියනවා. හිටපු අගමැතිතුමා කිව්වා මේ කතාව අතරදී මේ පාර්ලිමේන්තු සම්ප්‍රදායන්ට ගරු කරන්න ඕනේ. පක්ෂවල නියෝජනය කරන නායකයෙක් ඉන්න පුළුවන්. සමහර විට ඒ පක්ෂේ පාර්ලිමේන්තුව නියෝජනය කරන්න එක මන්ත්‍රීවරයෙක් වෙන්නත් පුළුවන්. හැබැයි පක්ෂ නායකයෙක් නම් ඒ පක්ෂ නායකවරුන්ට හිමි කාලය ලබා දෙන්න ඕන කියන කාරණාව එතුමා සඳහන් කළා. කොහොම වුණත් ලංකාදීපය අද ඒ ගැන ওই විදිහට දීලා තියෙනවා. අපි ඊළඟට යන්නේ දෙමළ සංධානයේ മന്ത്രിවරයෙක් කියපු කතාවක් අද දිවයින පුවත්පතට ඇවිල්ලා තියෙනවා ප්‍රධාන මුල් පිටුවටම. මේ කතාව මේ විදිහට වාර්තා කරන්න අදින් ඔබතුමාලා රට කෑව පුළුවන් නම් ගොවීන් හමුවන්න කියලා තමයි මේ කතාව කියන්නේ. TNA മന്ത്രി චාල්ස් සිංහල බසින් මැති ශබයේදී කියයි කියලා තමයි වාර්තා කරන්නේ. ඔබතුමාලා රට කෑව පුළුවන් නම් ඡන්දෙ දීපු ජනතාව ඉදිරියට යන්න. ජනාධිපතිතුමාට කියන්නේ ගොවීන් හමුවන්න කියලා. දෙමළ වගේම සිංහල ජනතාවත් පාරට වැටලා යයි දෙමළ ජාතික සංධානයේ වන්නේ දිස්ත්‍රික් මන්ත්‍රී චාල්ස් නිර්මලනාදන් මහතා පාර්ලිමේන්තුවේදී කෑගසා සිංහල භාෂාවෙන් කිව්වා කියලා තමයි කියන්නේ. කෑගහලා කියපු කතාවක් മന്ത്രിවරයෙක් සිංහල භාෂාවෙන් දෙමළ മന്ത്രിවරයෙක් කතා කරලා කියලා තියෙනවා. පුළුවන් නම් ගොවීන් ළඟට ගිහින් හම් වෙලා ගොවීන් එක කතා කරලා බලන්න. එතකොට තේරෙයි ඔබතුමාලට මොකද්ද දැන් ඇති වෙලා තියෙන තත්ත්වය කියලා. දැන් අජිත් මේ කතාව කියනකොට අපි ඊයේ දවසේ දැක්කා මාධ්‍ය වාර්තා කරලා තිබුණා මහින්දානන්ද අලුත්ගමගේ කෘෂිකර්ම අමාත්‍යවරයා ගොවි බිමට යනවා. කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගොවි බිමට ගිහිල්ලා ගොවීන් එක්ක කතා කරනවා. ගොවි ජනතාව එහිදී කාබනික පොර වගාවෙන් වගා කරපු මිනිස්සු ගොවීන් හම්බුණා. ඒගොල්ලෝකුයි කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඒ අනුව අමාත්‍යවරයා සඳහන්
සඳහනක් කළා 15ක ප්‍රමාණය ගොවි අස්වැන්න අඩු වෙලා තියෙනවා කියලා වී අස්වැන්න. ඒක ලොකු ගැටලුවක් නොවේයි කියලා තමයි මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා සඳහන් කළේ. නිර්මල නාදන මන්ත්‍රීවරයා ඒ විදිහට චෝදනා කළත් අර ගොවින්ව කෑවා කියලා ඇමතිතුමා කියනවා හැමුන් නැහැ කියලා. කුරුණෑගල මෙදා වී අස්වනු 10ත් 15ත් අතර අඩු වෙලා. ගොවියාට පාඩුවක් නැහැ ඇමති මතයේ විශේෂඥයෝ නොපිළිගනිති කියලා කියන ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහත්තයා මේ විදිහට කියන්නේ. කුරුණෑගල දිස්ත්‍රික්කයේ වියස්වන්න මෙවර 10ත් 15ත් අතර ප්‍රමාණයකින් අඩු වී ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහත්මයා පවසලා තියෙනවා. අස්වැන්න අඩුවත් වීවල බොල් ගතිය අඩු වී බර වැඩි වී ඇති බවත් වීවල මිලද වැඩි වී ඇති නිසා ගොවියාට පාඩුවක් සිදු වී නැති බවත් අමාත්‍යවරයා සඳහන් කළා කියලා අද ලංකාදීපේ කියන මහින්දානන්ද අලුත්ගමගේ මහතා මේ බව පැවසුවේ. මේ වන විට වියස්වන්න නෙළීම ආරම්භ කර ඇති කුරුණෑගල දිස්ත්‍රික්කයේ පන්නල ප්‍රදේශයෙහි කාබනික විභාගාවක් නිරීක්ෂණය කිරීමට පෙරේදාගේ අවස්ථාවේ මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඒ ආයේ ගොවින් කර ඇති වගාවේ වෙනදාට වඩා අලුත් දෙයක් දකින බවත් වී නිෂ්පාදනයේ අඩුවක් ඇති නමුත් වීවල බොල් ගතිය අඩු වී බර ගතිය වැඩි වී ඇති බවත් ඇමතිවරයා පවසලා තියෙනවා. කාබනික පොහොර වගාව අමාරුවෙන් කැපවීමෙන් ළඟා කරගත යුතු ඉලක්කයක් බවත් ඒට ගොවින් උදව් කරගත හැකි බවත් අලුත්ගමගේ මහත්මයා සඳහන් කළා තියෙනවා. අමාත්‍යවරයා එසේ පැවසුවත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යාපීඨයේ පාංශු සරු බව සහ පෝෂක කළමනාකරණය පිළිබඳ මහාචාර්ය සමන් ධර්මකීර්ති මහත්මයා පවසන්නේ මෙවර මහකන්නේදී වියස්වන්න 50%කින් හෝ ඊට වැඩි ප්‍රමාණයකින් අඩු විය හැකි බවයි. වර්තමානයේදී මෙරට කෘෂි කර්මාන්තයේ තත්ත්වය ඉතාම කනගාටුදායක බව මහාචාර්යවරයා ප්‍රකාශ කළා තියෙනවා. අනුරාධපුර සහ මින්නේරිය ප්‍රදේශවල වී වගාබිම්වල නියම පෝෂක ප්‍රමාණය නොලැබීමෙන් ඒවා රෝගී තත්ත්වයන්ට ලක්ව ඇති බව තමන් ක්ෂේත්‍ර පරීක්ෂණවලදී නිරීක්ෂණය කළ බවද හෙතෙම සඳහන් කළා කියලා මහාචාර්යතුමා කියලා තියෙනවා. මහාචාර්යතුමා කියන මේ කතාව ඇත්තද කියලා හොයලා බලන එක ඇමතුමාගේ වගකීමක් සහ ඇමතුමාගේ යුතුයකමක්. එතුමා කියනවා වීවල බර වැඩි වෙලා බොල් ගතිය අඩු වෙලා කියලා. හැබැයි මහාචාර්යතුමා ඊට වෙනස් කතාවක් කියනවා. මේ හැම දෙයකින්ම ජනතාවට පාඩුවක් වෙනවා නම් වැඩක් නැහැ. හැබැයි පාඩු වෙනවා නම් ඇමතුමා ඒ අදාළ මුදල ගෙවන්න සූදානම් කියලා තිබ්බා. ඒ කාරණාව බොහොම වටිනවා. කොහොම වුණත් පාඩුව අවම කරගෙන කාබනික කෘෂි කර්මාන්තයට යන එක බොහොම වැදගත් කියලා රටේ ඉන්න ඕනම කෙනෙක්ට තේරෙනවා. ගොවිනුත් ඒ බව පිළිගත්තා. ඔවුන් කියන්නේ අර කලින් මේ ගැන දැනුවත් කළේ නැහැ, වැඩපිළිවෙලක් තිබ්බේ නැහැ කියලා. හැබැයි ඇමතිතුමාගේ ජනාධිපතිතුමාගේ රජයේ ඔය බලාපොරොත්තු අරමුණ ටිකක් යහපත් දෙයක්. ඒ හින්දා ඒක ඉටු කරගන්න කැප වෙයි කියලා අපි විශ්වාස කරනවා. අග්‍රාමාත්‍යවරයාත් ඉල්ලීමක් කරලා තිබුණා නඩිත්. දැන් විපක්ෂය කරන මේ කඩාකප්පල්කාරී ක්‍රියාවන් කරන එක එච්චර හරි නැහැ කියලා තමයි අග්‍රාමාත්‍යවරයා කියලා තිබුණේ. අද දිවයින වාර්තා කරනවා ඒ සිරස්තලේ විපක්ෂයේ කඩාකප්පල්කාරී වැඩ කරන එක හරි නැහැ. අගමැති මහින්ද රාජපක්ෂ කියයි කියලා වාර්තා වෙන්නේ. නෝමන් පලිය වඩනලියට වාර්තාව. රට අර්බුදකාරී තත්වයක පවතින අවස්ථාවේ විපක්ෂය කළ යුත්තේ කඩාකප්පල්කාරී ක්‍රියාවන් සිදු කර රට අවුල් කිරීම නොව ආණ්ඩුවට සහාය දී රට ගොඩ ගැනීමට උපකාර කිරීමයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දිවයිනට ඊයේ පවසනවා කියලා තමයි සඳහන් කරන්නේ. රටේ මේ මොහොතේ විවිධ අර්බුද ඇති කරන උදවිය සිදු කරන්නේ රටට තව තවත් ප්‍රශ්න ඇති කිරීමේයිද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරනවා. ආණ්ඩුවේ වැඩ කටයුතු වලට එම උදවියගේ සහාය ලැබෙන්නේ නම් එය මේ රටේ මුළු මහත් ජනතාවට සෙතක් වන බවද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ කියලා තමයි අද දිවයින පුවත්පත වාර්තා කරන්නේ. අපි දැක්ක පසුගිය කාලවකවානුවේ නජිත් උද්ඝෝෂණ ව්‍යාපාර සමහරක් සිද්ධීන් වලට ආයතනයේ තිබ්බ පුංචි කාරණාවලට සභාපතිවරු ඉවත් කරාම ඒවටත් පාරට බැලලා උද්ඝෝෂණ කරපු ආකාරය. ඉතින් මේවා සිදු කරන්න එපා මේ හදිස්සිය කියලා තමයි මේ අග්‍රාමාත්‍යවරයා කියන්නේ. එතරේ ඊ දවසේ පාර්ලිමේන්තුවේදී වෙච්ච කතාබහක් අද ඩේලි මිරර් පුවත්පත ලියනවා. ඩයනා මන්ත්‍රීතුමිය ඩයනා ගමගේ මන්ත්‍රීතුමිය සමගි ජන බලවේගය නියෝජනය කරන්න. හැබැයි එතුමිය ආණ්ඩු පක්ෂය වෙනුවෙන් පෙනී සිටිනවා. එතුමිය කියපු කතාවක් අද ඩේලි මිරර් ලියනවා. president's term should be extended by 2 more years. ඩයනා ගමගේ මේ ජනාධිපතිතුමාගේ දුර කාලය තවත් වසර 2කින් දීර්ඝ කරන්න කියලා පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් විදිහට ඉදිරිපත් කරනවා කියලා එතුමිය සඳහන් කරනවා. එතුමිය කියනවා she proposed that a motion should be passed with a 2/3 majority in parliament. 3/2 බහුතර බලයකින් මේ යෝජනාව සඳහා අනුමැතිය ලබා ගන්න සූදානම් කියන කාරණාව. She also said that the term of parliament should be extended by 2 more years. තව අවුරුදු 2කින් පාර්ලිමේන්තුවේ නිල කාලයත් වැඩි කරන්න කියලා එතුමිය සඳහන් කරනවා. මේ කොරෝනා වසංගතයේ හින්දා රටට ජනතාවට ජනාධිපතිතුමාට රජයට පාර්ලිමේන්තුවට වසර 2ක් අහිමි වුණා. ඒ හින්දා මේ වසර 2 නැවත ලබා දෙන්න යෝජනාවක් ඉදිරිපත් කරන්න සූදානම් කියලා මේ ටිකක් කාටූන් චිත්‍රකුත් ඇඳලා තියෙනවා. ඔරලෝසුකුත් එක්ක he wants more time කියලා තමයි ඩයනා ගමගේ මහත්මිය කියලා තියෙන්නේ. එතුමිය ඊයේ දවසේ මෙහෙම කිව්වා. අපි බලමු. අපේ අතිගරු
අතිගරු ජනාධිපතිතුමාට ඇත්තටම අවුරුදු දෙකක් නැති වුණා. මම මේ පාර්ලිමේන්තුවේ අද යෝජනා කරනවා අතිගරු ජනාධිපතිතුමාට මේ නැති වෙච්ච අවුරුදු දෙක මේ පාර්ලිමේන්තුවට මං යෝජනාවක් ගේන්න කැමතියි. නැවත ගෙනල්ලා 3 බලයක් අරගෙන එතුමාට නැවතත් මේ අවුරුදු දෙක ලබා දෙන්න ඕනේ. සහ අපේ මේ පාර්ලිමේන්තුවත් අවුරුදු දෙකකින් දීර්ඝ කරන්න ඕනේ කියලා මම යෝජනා කරනවා. යෝජනාව හොඳයි එයාලට. හැබැයි දැන් පහුගිය කාලේ අපි දැක්කා ගොඩක් වැඩ කරන්න හම්බුන්නේ නැහැ. ඒ හින්දා ඒ කියන කතාවෙත් ටිකක් ඇත්තක් තියෙනවා. ඒ හින්දා පාර්ලිමේන්තුව ඒ පිළිබඳව සම්මත කරගන්නවා නම් රටේ ජනතාව විදියට ඒ තීරණය පිළිගන්නත් අපි සූදානම්. අද ඩේලි නිවුස් පුවත්පත කියන කතාවකට අපි යොමු වෙනවා. අපි දැක්ක ඊයේ දවසේ කොරියානු කතානායකවරයා අග්‍රාමාත්‍යතුමන්ව මුණ ගැහෙනවා. ඒ අතරදී පාර්ලිමේන්තුවටත් එතුමා ගිහිල්ලා තිබ්බා. පාර්ලිමේන්තුවේ එතුමා එනකොට මේ ආසනවල බොහෝ මන්ත්‍රීවරු හිටියේ නැහැයි කියලත් වාර්තා වෙනවා. කොහොම වුණත් රාජතාන්ත්‍රික නියෝජිතෙක් නිලධාරියෙක් පාර්ලිමේන්තුවට එනකොට ටිකක් අර පාර්ලිමේන්තුවේ ආසන පිරලා තිබ්බේ නැත්නම් ඒක ඉතින් හොඳ තත්ත්වයක් නෙවෙයි. ඒ කොහොම වුණත් එතුමා බොහොම ප්‍රසාදයෙන් යුතුව අපේ රට ගැන කතා කරලා තිබා. අගමැතිතුමත් එක්ක අද ඩේලි නිවුස් ප්‍රධාන ඡායාරූපයේ වෙන් වෙන්නේ මේ කාරණාවට. ප්‍රයිම් මිනිස්ටර් මහින්ද රාජපක්ෂ met the Speaker of the National Assembly of South Korea Park Byung-seok මහත්යව හම්බෙලා තිනවා. එතුමා කොරියාවේ කතානායකතුමන් පාක් බියොන්ග්-සියුක් මේ අර්ලී ගහ මන්ත්‍රීයේදී මුණ ගැහිම සිද්ධ වෙලා තින්නේ. PM urges Korea to increase job avenues for Sri Lankans. අපේ රටේ මේ කොරියාවේ විදේශ රැකියාවල නිරත වෙනව බොහෝ පිරිසක්. තවත් එවැනි ක්ෂේත්‍ර විවර කරලා දෙන්න කියලා අග්‍රාමාත්‍යතුමන් මහින්ද රාජපක්ෂ මහත්මයා මේ කතානායකතුමාගෙන් ඉල්ලීමක් කළා කියලා අද ඩේලි නිවුස් පුවත්පත කියනවා. කාලයක් අපේ රටේ වැඩිම ආයෝජන සිද්ධ කරපු විදේශ රට බවට කොරියාව පත් වුණා. නැවතත් ඒ තත්ත්වයට පත් වෙන්න හැකියාව තියෙනවා කියලා අගමැතිතුමන් වැඩිදුරටත් සඳහන් කළා. කොරියානු විදේශ ආයෝජන වලට අපේ රටේ ඉඩකඩ තියෙනවා. කොරියාවේ විදේශ රැකියාවලට අපේ තරුණයෝ පුහුණුව ලබලා තියෙනවා. අපේ සාමාන්‍ය පෙළ විෂයක් විදිහට කොරියානු භාෂාව උගන්වනවා. මේ සියල්ල අගමැතිතුමා මේ අවස්ථාවේදී සඳහන් කළා කියලා ඩේලි නිවුස් පුවත්පත අද කියනවා. අපි යනවා ඊළඟට නජිත් ජනමාධ්‍ය අමාත්‍යවරයා සඳහන් කළ කාරණයක් දෙසට අවධානය යොමු කරන්න දිවයින පුවත්පතේ ඇතුළු පිටුවක වාර්තා කරනවා. රූපවාහිනී තාක්ෂණය ඩිජිටල් කිරීමේ ප්‍රතිඵල 2023 වසරේදී බස්නාහිරට 2024දී මුළු රටටම කියලා තමයි අමාත්‍ය ඩල සලහ පෙරුම මහතා සඳහන් කරන්නේ. රූපවාහිනී තාක්ෂණය ඩිජිටල්කරණය කිරීමට රජය ගත් තීරණය නිසා ප්‍රථමයෙන් ලබන වසරේ මැද භාගය වන විට නෙළුම් කුළුණ හා පරිවාර කුළුණු 16ක් උපයෝගී කරගෙන බස්නාහිර පළාතේ සියලු රූපවාහිනී ප්‍රේක්ෂකයන්ට පැහැදිලි දර්ශනයක් නැරඹීමට හැකි වෙන බව ජනමාධ්‍ය අමාත්‍ය ඩල සලහ පෙරුම මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී සඳහන් කරපු කාරණයක් අද දිවයින පුවත්පතේ ඇතුළු පිටුවක තොරතුරු හැටියට වාර්තා කර තිබෙනවා. 2023 අවුරුද්දේ දෙසැම්බර් 31 වෙනිදා වෙනකොට මේ ඩිජිටල්කරණය අවසන් කරන බස්නාහිර පළාතේ හැමෝටම ඩිජිටල් රූපවාහිනී බලන්න හැකියාව ලැබෙන්න පහසුකම් ලබා දෙනවා කියලා අමාත්‍යතුමන් වැඩිදුරටත් කියලා තිබුණා. ඒ අතරේ මේ 5000 නොලැබුණු ගුරුන්ට 5000 ලබා දෙන්නටත් කටයුතු කළා කියලා අද දවසේ ජාතික පුවත්පත් වාර්තා කරනවා. මේ සියල්ලත් එක්කම අපි සූදානම් අද කාටුන් බලන්න. අපි කාටුන් බලමු. දිවෙන පුවත්පතේ ජයරත්න වික්‍රමසිංහගේ ෆේස්බුක් කාටුනේ බලන්න සූදානම් වෙන්නේ. මේ බලන්න කඩේක මුදලාලි මේ කඩේට ආපු කෙනෙකුගේ කතාවක්. සජිත් කියනවා සෑර්වයි ආණ්ඩුවයි දෙකම ෆේල් කියලා. සජිත් කියනවා සෑර්වයි ආණ්ඩුවයි දෙකම ෆේල් කියලා. විපක්ෂයත් ෆේල්ද මන්දා කියලා හීනියට කියනවා. අපි යනවා සුවාරිස්ගේ කාටුන් එක බලන්න ලංකාදීප පුවත්පත රඳින බලන්න බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා ඉන්නවා එක පැත්තකින් මේ විදිහට අහනවා සුවාරිස්ගෙන් මොකද්ද ස්වාරිස් මේ හදන්නේ කියලා බලන්න ජෙට් එකක් වගේ එකක් හදනවා හාල් ගේන්න යන්න සර් කියලා කියනවා. හඳින් හාල් ගේන්න වගේ කතාවක් තමයි මේ නජිත් කියන්නේ. මේ එතුමා කාටුනේ තලන් අඳින්නේ ලංකාදීප පුවත්පතේ කාටුනේ එතුමා කාටුනේ මේ බලන්න මේ පක්ෂ සියල්ලම එකතු වෙලා රට ඉදිරියට ගෙන යමු කියලා දයාසිරි කියනවා. පක්ෂ සියල්ලම එකතු වෙලා රට ඉදිරියට ගෙන යමු කියලා දයාසිරි කියනවා කියලා මේ මන්ත්‍රීතුමෙක් කියන. එතකොට මේ ඒතුමා සාමාන්‍ය මිනිස්සු අහනවා ඇයි ඡන්දයක් තිබ්බොත් 225ටම කෙලවෙයි කියලාද? ඡන්දයක් තිබ්බොත් 225ටම කෙලවෙයි කියලාද? හැමෝම එකතු වෙලා රට ඉස්සරහට ගෙන යමු කියන්නේ කියලා අහනවා. අපි යනවා පංකජ රුවින්දගේ සරදම් කාටුනේ ලංකාදීප පුවත්පතේ අඳින්න මේ විදිහට දෙන්නේ කතා වෙනවා. ඩිලාන් 12 වෙනි ක්‍රීඩකයා වගේ ඉන්නවලු. ඇයි නල්ල තන්නේ ඉඳලා ඇති වුණාද කියලා තමයි අහන්නේ. අපි දැක්කන් හරිත් පසුගිය කාලේ ඩිලාන් පෙරේරා හිටපු අමාත්‍යවරයා කියන කතාව කොහෙන් ගියත් සිරිපාදේ වඳින්නනේ අපි යන්නේ කියලා කතාවක් කිව්වානේ. ඒ හින්දා වෙන්නේ නැති දැන් අහන්නේ නල්ල තන්නේ ඉඳලා ඇති වුණාද කියලා මේ ප්‍රශ්න කරන්නේ.
මේ බලන්න දිනවෙනි පුවත්පතේ අංජන ඉන්ද්‍රජිත් අඳින කාටුනේ කතානායකතුමා පහුගිය දවස්වල කිව්වා පාර්ලිමේන්තු පුස්තකාලේ වැඩි දෙනෙක් පාවිච්චි කරන්නේ නැහැ කියලා. ඔය කාටුනේ බලන්නේ. අපි කියන්නේ දිනවෙනි පුවත්පතේ අංජන ඉන්ද්‍රජිත්ගේ කාටුනේ ගැන පාර්ලිමේන්තු පුස්තකාලයේ මේ කාටුනේ ගැන අපිට බලන්න පුළුවන් මේ කාටුනේ. බලන්න මේ වැඩිපුරම මන්ත්‍රීතුමන්ලා කියවන පොත් ජාතිය සුරංගනා කතාලු වැඩිපුරම කියවන්නේ. ඉතිහාසය ආර්ථිකය ධනවාදී සංවර්ධන දේශපාලන තත්ත්ව විසඳුම් කෘෂිකර්මය තොරතුරු සංස්කෘතිය සෞඛ්‍ය අධ්‍යාපනයේ ජාත්‍යන්තර ප්‍රවණතා මේ ගැන පොත් තිබ්බත් වැඩිපුරම මන්ත්‍රීතුමන්ලා කියවන්නේ සුරංගනා කතා පොත් කියලා තමයි අද දිනමින පුවත්පත කියන්නේ. ඉතින් කතාව නම් ඇත්ත තමයි. එහෙම සුරංගනා කතා කියවන හින්දා තමයි පාර්ලිමේන්තු වාද විවාදවලදීත් අපිට සුරංගනා කතා ඇහෙන්නේ. මේ දිනමින පුවත්පතේ අංජනගේ කාටුන් අපි දැන් බලන්නේ. මේ බලන්න මේ කතාව චීන පොහොර නැව ආයෙත් එනවා කියලා මහින්දානන්ද කියනවා. එතකොට ආයෙත් ගෙවන්න වෙයිද කියලාත් අහනවා. මේ දවස්වල සමීර කාලසටහනක් ක්‍රියාත්මක වෙනවා. ලංකාදීප පුවත්පත මේ කාලසටහන ගැන ඇඳලා තිනවා. දාසගේ කාටුනේ ලංකාදීප පුවත්පතේ මේ බලන්න මේ ලොකුගේ ඇමතුමා වගේ කෙනෙක් ඉන්නේ. උඩට ෂර්ට් එකක් නැතුව ඉන්නේ. එතුමා මේ විලි වහගෙන ඉන්නේ කාලසටහනෙන් කාලසටහන ABCD කියලා කලාප හතරක් නම් කරලා තියෙනවා. හැබැයි කපන වෙලාවක් තාම දාලා නැහැ. පැත්තකින් ඉටිපන්දමකුත් පත්තු කරලා තියෙනවා. ආරක්ෂාවට වෙන්නේ නැති මේ හදිස්සි කරන්ට් එක ගියොත් එහෙම ඉතින් ඒ හින්දා වෙන්නේ නැති. එතුමා නම් කියන්නේ ලොකුගේ මහත්තයා ගැන කරන්ට් එක කපන්නේ නැහැ කියලා. මේ දිනමින පුවත්පතේ අනුර තේනුවර අඳින කාටුන් එක මේකෙත් තියෙන්නේ ලොකුගේ අමාත්‍යවරයා බලන්න කවුලුවකින් හොරෙන් බලාගෙන ඉන්නේ කවුද කියලා උදේ ගම්මන්පිල අමාත්‍යවරයා වගේ කෙනෙක් බලාගෙන ඉන්නවා. විදුලිය සඳහා දින 8කට ඉන්ධන දෙනවා කියලා තමයි පුවත්පතකුත් අතේ තියාගෙන බලනවා. දින ගණිනවා ලොකුගේ ඇමතිතුමා මේ පැත්තෙන් අපිට පේනවා ටිකක් දැනෙනවා හොඳටම ලොකුගේ ඇමතුමාට දින ගණන අතර වාරයේ දින 8 ගණිමින් ඉන්නවා කොයි වෙලාවෙද මේ දින 8 එන්නේ කියලා. මොකද ඉන්ධන දෙන්න පුළුවන් වෙලා තියෙන දින 8කට කියලා තමයි ගම්මන්පිල ඇමතුමා කියලා තිබුණේ. අපි කාටුන් අවසන් කරන්න තෝරගන්නවා මේ චමුත් පද්මශ්‍රීගේ ශ්‍රී සමයන් කාටුනේ දිවෙන පුවත්පතට අඳින කාටුනේ. බලන් චමුත් පද්මශ්‍රී අඳින්න මේ දෙන්න දෙමහල්ලු කතා වෙනවා මේ ගෙදරක. මොකද අනේ ඔයා උදේම බස්නාහිර පැත්ත දිහා බලාගෙන කරන්නේ කියලා ඔන්න දැන් ගෙදර උන්ද අහනවා. මේ මිනිස්සයා කියනවා ඉර කෝ කියලා බැලුවා කියලා කියනකොට ආයිත් අහනවා ජනාධිපති වුණාම ආර්ථිකය හදනවා කියලා අනුර කුමාර කිව්වනේ කියලා කියනකොට අනිත් එක්කෙනා කියනවා ඉතින් තාම තියෙන්නේ පොදු ජන ආණ්ඩුවක්නේ. ඉතින් තාම තියෙන්නේ පොදු ජන ආණ්ඩුවක්නේ කියලා කියනවා. මේ ජනාධිපති වුණාම ආර්ථිකය හදනවා කියලා අනුර කුමාර මහත්තයා කියලා තියනවලු. ඉතින් තුමා ජනාධිපතිතුමා වෙන දවසක තමයි ඒක කරන්න වෙන්නේ. ඉර කොහෙද කියලා බැලුවා කියලා තමයි ඔය කියන්නේ. ඉතින් කියන්නත් බෑ වෙන්නත් පුළුවන් කොහොම වුණත් දේශපාලනය කියන්නේ ටිකක් අවිනිශ්චිත දෙයක්. වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. එතුමා ජනාධිපති වුණාම කරන විදිය ගැන එතුමා කියලා තිබ්බා. හැබැයි ඉතින් රටේ මිනිස්සු ඉර කෝ කියලා බලන් ඉන්නවා. ඉර කොයි පැත්තෙද තියෙන කියලා බලන් ඉන්නවා. අපි සූදානම් අදට ඔබේ නිවසින් සමවරගෙන යන්න සමීර අපි පත්තරමේන්තුව අවසන් කරන්න සූදානම් වෙන්නේ. නඩිත් අපි සමුගන්නා මොහොතේ ප්‍රාර්ථනා කරන්නේ ඔබට සුවදායි දවසක්.